ආයිබෝවන් දුවේ පුතේ ජාතික අධ්‍යාපන ආයතනය පුතාලා වෙනුවෙන් ගෙනෙන පාඩම් මාලාවක තවත් එක පාඩමකට තමයි පුතාලා සූදානම් වෙන්න උත්සාහ කරන්නේ. 9 ශ්‍රේණියේ දුවාලා පුතාලා වෙනුවෙන් අපේ අද තෝරගෙන තියෙනවා මගේ රට මට අගෙයි කියන පාඩම. ඒකේ පුතේ කවි කීපයක් තියෙනවා, ගී කීපයක් තියෙනවා. ඉතින් අපි මේ පාඩම අද සරල ලෙසින් සාකච්ඡාවට ලක් කරමු. පුතේ තමන්ගේ රට තරම් මාතෘ භූමිය තරම් වටින දෙයක් සම්පතක් තවත් නැහැ. අපි දන්නවා අපේ රටේ මොනතරම් සම්පත් තියනවද කියලා. පැරණි රජවරුන් පැරණි මුතුන් මිත්තන් කළ දෑ බොහෝමයි. අපිට වෙනත් රටකට වඩා ලොකු සම්පත් අපිට නිර්මාණය කරලා තියෙනවා අපේ පෙරවිරුවන්. ඒකම අපේ රට බේරගන්න බොහොම සටන් කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ජාතික ගීය කියවනකොට පවා වෙනත් ගී අහනකොට කවි අහනකොට පුතාලට දැනිලා ඇති අපේ රටේ තියෙන සුන්දරත්වය ඒ වගේම වටිනාකම් මොනවද කියලා. ඉතින් අපිට අභිමානයක් දැනෙනවා. අපි බලමු පුතේ පුතාලට මේ හැම පාඩමක්ම සකස් කරන්නේ පුතාලගේ යම් නිපුණතාවක් ගොඩනැගීම සඳහා. අපි බලමු මේ පාඩමට අදාළ නිපුණතාව සහ නිපුණතා මට්ටමක් බලාපොරොත්තු වෙනවා. මේවා ජාතික අධ්‍යාපන ආයතනයේ මාර්ගයෙන් පුතාලට පෙළපොත වශයෙන් එනකොට පුතාලගේ දැනුම් යම් මට්ටමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ජාතියක් හැටියට අපි මේ පාඩමෙන් පුතාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නිපුණතාව 9.0 සංස්කෘතිය හා සාරධර්ම හඳුනා ගනිමින් සහජීවනය හා ජාතිකාභිමානයේ ගොඩනැගීම සඳහා භාෂාව භාවිත කරයි. අපි ඒකයි පුතාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. සංස්කෘතිය කියන්නේ පුතේ යම් ජාතියක සැකසුණුකම සියල්ල උපතේ සිට මරණය තෙක් සිදු කරන්නා වූ සමාජයකදී සිදු කරන්නා වූ සියල්ල අපි සංස්කෘතිය හැටියට හඳුන්වනවා. සාරධර්ම කියන්නේ යහපත් පුරුෂාර්ථ, ඒ කියන්නේ සමාජයක් පිළිගන්න යහපත් ගුණධර්ම වලට තමයි සාරධර්ම කියලා කියන්නේ. ඒතර සාරධර්ම මත තමයි පුතේ ජාතියක් ගොඩ නැගෙන්නේ. ඒතර සාරධර්ම වලින් පිටපනිනවා නම් ඒ ජාතිය ඇත්තටම අසංස්කෘතික රාජ්‍යයක් බවට පත් වෙනවා. හඳුනා සහජීවනය කියන්නේ අපේ ජාතීන් ගොඩක් ඉන්නවා. බහුවාර්ගිකයි. ඒ අයත් එක්ක ඒ අයට ගරු කරමින් අපි ජීවත් වීමට තමයි අපි සහජීවනය කියලා කියන්නේ. ඒකම ජාතිකාභිමානයක්, අපේ ජාතිය පිළිබඳ අභිමානයක්, ආඩම්බරයක් අපිට දැනෙන්න ඕනේ. ජාතිකාභිමානය කියන්නේ ඒකයි. ගොඩනැගීම සඳහා භාෂාව භාවිත කිරීම තමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ. ඊළඟට නිපුණතා මට්ටම 9.3 දේශාභිමානී හැඟීම් දනවන සාහිත්‍ය නිර්මාණ ඇසුරු කරයි. පුතාලා මේ වෙනකොටත් දේශාභිමානී අපේ ආඩම්බරය දැනවෙන, අභිමානයේ දැනවෙන, අපේ ජාතිය පිළිබඳ ගෞරවය ඇතිවන ගී කියවලා තියෙනවා, කවි කියවලා තියෙනවා. අපි ඒ වගේ ඊළඟට පුතාලගෙන් ඉගෙනුම් ඵලයක්, ඒ කියන්නේ මේ පාඩම කළාම පුතාලගෙන් යම් දැනුමක් අපි බලාපොරොත්තු වෙනවානේ. ඒ කියන්නේ පුතාලා තුල ගොඩනැගෙන්න ඕනේ ශක්තියක් තියෙනවා. අපි ඒ ශක්තිය අපි මොනවද බලමු. නිර්දිෂ්ට නිර්මාණ වලින් ධ්වනිත වෙනවා කියන්නේ මතු වෙනවා කියන එකයි. ධ්වනිත වන දේශාභිමානී හැඟීම් හඳුනාගෙන ඉදිරිපත් කරයි. ඒ කියන්නේ අද අපි ඉදිරිපත් කරන කවි ගී වලින් ධ්වනිත වන, මතුවන, හැඟෙන දේවල්, යටින් දැනෙන දේවල් හැඟීම් හඳුනාගෙන ඉදිරිපත් කරයි කියන එකයි. ඊළඟට නිර්මාණ වලින් ඉස්මතු කෙරෙන දේශාභිමානී හැඟීම් අගය කරයි. ඒ කියන්නේ එක් කවි වලින්, ගී වලින් නිර්මාණය වෙන මතුවන හැඟීම් අගය කරමින් පුතාලා ඒවා අගයන්නට උත්සාහ කරනවා. මේවා අපේ නේද? ඒ කියන්නේ අපිට කලින් තිබුණට වඩා හැඟීමක්, දැනීමක් දැන් අලුතින් අපි ඇති කරගන්න උත්සාහ කරනවා. අදාළ නිර්මාණවල දේශාභිමානය දැනවීම සඳහා භාෂාව යොදාගෙන ඇති අවස්ථා සාකච්ඡා කරයි. ඒ කියන්නේ පුතාලන්ගේ බලාපොරොත්තු වන දේවල්. දැන් පුතේ ඉස්සෙල්ලම අපි දේශාභිමානය කියන්නේ මොකක්ද කියලා බලමු. දේශ අභිමානය කියන පද දෙක එකතු වෙලා තමයි දේශාභිමානය කියලා කියන්නේ. පුතාලට 10 වසරට යනකොට සංදි පාඩමක් තියෙනවා. දේශ අභිමානය, ඒ කියන්නේ දේශ කියන එකට අභිමානය කියන පදය එකතු වෙලා දේශාභිමානය කියලා ඇති වෙනවා. අභිමානය කියන්නේ ආඩම්බරය,
සාභිමානය කියලා කියනවා. බලන්න පුතේ පුතාලගේ පොතේම දීලා තියෙනවා උපන් බිම ගැන තම හදවත තුළ නැගෙන සාඩම්බර හැඟීම හා ආදරය තමයි දේශාභිමානය කියලා කියන්නේ. එතකොට සාඩම්බර කියන්නේ ස ආඩම්බර ස කියන පදයට ආඩම්බර කියන වචනේ එකතු වෙලා තමයි සාඩම්බර කියන සංදි පදය හැදෙන්නේ. එතකොට ලොකු ආඩම්බරයක් අපේ රට ගැන අපේ ජාතිය ගැන ඇති වෙන එකට තමයි අපි කියන්නේ දේශාභිමානය කියලා. ඊළඟට පුතාලට ප්‍රශ්නයක් දීලා තියෙනවා දේශාභිමානය යන්නට පර්යාය පද දෙකක් ලියන්න. පුතේ පර්යාය කියන්නේ සමානයි කියන එකයි. පුතාලා මේවා කියවලා බලලා තියෙනවා. එතකොට දේශාභිමානයට අපිට පර්යාය කියන්නේ සමාන වචන හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් දේශ අනුරාගය නැත්නම් දේශානුරාගය. ඒකම දේශ වාත්සල්‍ය වත්සල බව කියන්නේ පුතේ ඇල්ම හැඟීම තමන් කැක්කුම කියලා කියන්න පුළුවන් දේශයට තියෙන ඇල්ම තමයි අපි වාත්සල්‍ය කියලා කියන්නේ. හොඳයි අපි ජාතිකාභිමානයේ වඩවන ගීත කොටස් කීපයක් හඳුනා ගන්නට බලමු. මේක දිගින් දිගටම කතා කරන්නේ නැහැ පුතේ. අපි පාඩමට යන්න තියෙන නිසා. ඒ නිසා පුතාලා අහලා තියෙන පද කොටස් කීපයක් අපි ඉදිරිපත් කරනවා. මුලින්ම ජාතික ගීය පුතාලා සීරුවෙන් හිටගෙන බොහොම අභිමානයෙන් අපේ ආඩම්බරය ගැන කියනවනේ. අපේ දේශයේ තියෙන අභිමානී ගීතය තමයි ශ්‍රී ලංකා මාතා අපේ ජාතික ගීය. ඒවා මතක් වෙනකොට දැනෙනවා අපිට අපේ රෝම කූප පවා කෙලින් හිට ගන්නවා අපිට ඇත්තටම මේ රට ගැන හැඟීමක් දැනෙනවා නම්. මොකද පුතේ ලෝකේ කොහෙවත් අපේ වගේ නිවුණු රටක් නැහැ. සමශීතෝෂ්ණ දේශගුණය තියෙන ගිනි කඳු නැති විශාල ව්‍යසනයන් නැති අපේ රට මොනතරම් සුන්දරයිද. ඒතකොට අපේ මොනතරම් මුහුදු පරයන වැව් හදපුවා. ඒ කියන්නේ අපේ අතීතයේ ආඩම්බරය ගැන කතා කරන්න අපිට ගොඩාක් දේවල් තියෙනවා. ඊළඟට මහගමසේකරයන් ලියපු අපේ අමරදේව සූරීන් ගායනා කරන රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි පුතාලා අහලා තියෙනවා. තව එකක් බලමු ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ සිංහ දජය සෙවනේ. මේවා අහලා තියෙනවා ලතා වල්පොල මහත්මිය ගායනා කරන අපේ අභිමානය වඩවන ගීතයක්. ඊළඟට ජයසිරි මහ බෝධි රන් වැලි සෑ ආදී කියලා ගීතයක් තියෙනවා. දයාරත්න රණතුංග මහත්මයා ගායනා කරන. එතකොට මේ හැම එකකින්ම අපේ අභිමානය තමයි කියන්නේ. එතකොට අද අපි පාඩමකට යනවා. මගේ රට මට ආගේ කියන පාඩමට යන්නේ. එතකොට පුතේ මේ හැම කතුවරයෙක්ම තමන්ගේ නිර්මාණය සාර්ථක කරගන්න, ඒ කියන්නේ පුතාලට ගෙන එන්න, එහෙම නැත්නම් අපිට දැනෙන්න අරින්න, ඒගොල්ලන් යොදා ගන්න කාව්‍යාලංකාර කිහිපයක් තියෙනවා. කාව්‍යාලංකාර කියන්නේ පුතේ කවියක් නිර්මාණය කරනකොට භාෂාව යොදා ගන්න ආකාරය සහ ශබ්ද රසය කියන්නේ අහගෙන ඉන්න, සතුට ඇති කරන්න, දැනවෙන්න භාෂාවේ උපක්‍රම පාවිච්චි කරන ආකාරයක් තියෙනවා. පුතාලා දැන් රූප රාමුවකින් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ යොදා ගන්නා කාව්‍ය අලංකාර කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ශබ්ද අලංකාර, අනිත් පැත්ත අර්ථාලංකාර. ශබ්දාලංකාර කොටස් හතරකට බෙදෙනවා. විරිත, ලය, එලිසමය, අනුප්‍රාස කියලා. මම මේවා ඉදිරියේදී ඒ ගීත කොටස් එක්ක, කවි කොටස් එක්ක කතා කරන්නම්. ඊළඟට අර්ථාලංකාර අර්ථ ගෙන දෙන්න පුතේ අපිට දැනෙන්න. මේ කියන්නේ මොකද්ද? අපිට දැනෙන්න තමයි අර්ථාලංකාර යොදාගන්නේ. ශබ්දාලංකාර යොදාගන්නේ කනට රසවත්ව අහන්න. එතකොට අර්ථාලංකාර උපමාලංකාර උපමා පුතාලා දන්නවා උපමා යොදාගන්නේ යමක් පැහැදිලි කරන්න. හරි පුතේ. එතකොට අර්ථාලංකාර විදියට යොදා ගන්න තවත් අලංකාරයක් තමයි රූපකාලංකාර කියන්නේ. එතකොට රූපකාලංකාරය කියන්නේ පුතේ යම් දෙයක් තවත් දෙයක්ම යයි පැවසීම. දැන් උපමාව කියන්නේ යම් දෙයක් තවත් දෙයකට සමාන කිරීම. උදාහරණයක් විදියට අපි හිතමු මගේ අම්මාගේ මුහුණ හඳ වගේ කියලා. ඒතර වගේ කියන නිපාත පදයක් දානවානේ. එහෙම නිපාත පදයේ දැම්මොත් ඒක උපමාවක් වෙනවා. හැබැයි පුතේ ඔය උපමාව නිපාතේ අයින් කළොත් ඒ කියන්නේ අම්මාගේ මුහුණ හඳ කී කියලා කිව්වොත් ඒක රූපකයි.
ඒතර රූපක අලංකාරයි. ඊළඟ අපිට යොදා ගන්න පුළුවන් අලංකාරයක් තමයි ස්වභාවෝක්ති අලංකාරය. ස්වභාවෝක්ති අලංකාරය කියන්නේ පුතේ පවත්නා දේ පවත්නා ආකාරයෙන්ම ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ කාව්‍ය බවට පත් කරනවා. තියෙන දේ ඒ විදිහටම රසවත්ව ලියනවා. ඒ අලංකාර වැඩි විස්තර මොකුත් නැහැ. තියෙන දේම තමයි යථාර්ථවාදීව ඉදිරිපත් කිරීමට අපි කියනවා ස්වභාවෝක්ති අලංකාරය කියලා. තව අලංකාරයක් තියෙනවා පුතේ තියෙන දේට වඩා වැඩියෙන් කියන දැන් උත්තිල කාව්‍යෙම අපි ඉදිරියේදී කතා කරන්න පුතාලාට පාඩම් තියෙනවා. ඒ සමහර තැන්වලදී පුතේ වැඩි විස්තර කරනවා. ඒ කියන්නේ නැති දේවලුත් මවලා පෙන්නනවා. අපි ඒවට කියන්නේ අතිශය උක්ති අලංකාර. කියන්නේ වැඩියෙන් කියනවා කියන එකයි. ඊළඟට කතුවරුන් යොදා ගන්නවා කවිපන්ති ගී නිර්මාණය කරන්න සරල සුගම බස්වහර. සරලයි කියන්නේ ඊටාම පැහැදිලි බස්වහරක් කියන එකයි. ඒ කියන්නේ කියනකොටම අපිට දැනෙනවා මේ මොකද්ද කියන්න යන්නේ කියලා. අපි බලමු අපිට ලැබිලා තියෙන පාඩමේ පළවෙනි කවිය. පුතාලට බලා ගන්න පුළුවන් රූප රාමුවෙන් පුතාලට පෙළපතත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක කියවලා බලමු. මගේ රට මගේ දැය නිසා යුද වැද සතුරන් නසා මදිවි ගියත් මට එසා යස වේද සිය වස්වසා. මේක මුනිදාස කුමාරතුංග සූරීන් ලියලා තියෙන්නේ. බලන්න මගේ රට මගේ දැය. ඒතර මගේ කියලා දෙපාරක් යොදාගෙන තියෙනවා. අපි අන්න ඒකට කියන්නේ පුතේ අනුප්‍රාසපත්‍ය දුම්. කියන්නේ කවියක් කනට මිහිරිව ඇහෙන්න එකම ශබ්දය නැත්තම් එකම අකුර නැවත නැවත යොදනවා. ඒක කවීන්ගේ උපක්‍රමයක්. එක අලංකාරයක්. ඒ කියන්නේ ශබ්ද රසය ඇති කිරීම සඳහා යොදා ගන්නා එක අලංකාරයක් තමයි අනුප්‍රාස කියලා කියන්නේ. ඒතර එකම වචනේ එකම අකුර නැවත නැවත මේකේ යොදලා තියෙනවා. ඒතර මගේ කියන හැඟීමක් එනවා. මගේ රට මගේ දැය නිසා මේක මගේ රට විතරක් නෙවෙයි මගේ දැය මේක මගේ ජාතිය. ඒතර මට දන්නන්න කතුරයා යොදා ගන්නවා මගේ කියන පදය දෙවරක්. යුද්ධ වැද සතුරන් නසා යුද්ධ වැද එතන දයන්න දෙපාරක් පාවිච්චි කරලා තිනවා. එතන තියෙන්නේ අනුප්‍රාසයි. දැන් මේක පුංචි පුතාලට ලියලා තියෙන නිසා පුතාලා තුල අභිමානයක් ඇති කරන්න ආඩම්බරයක් ඇති කරන්න මගේ ජාතිය ගැන හැඟීමක් කැක්කුමක් ඇති කරන්න ඕනේ නිසා කතුවරයා යොදාගන්නේ කෙටි විරිතක්. දැන් යුද්ධ වැද සතුරන් නසා බලන්න යුද්ධ අකුරු 2යි වැද අකුරු 2යි සතුරන් අකුරු 4යි 8යි 3යි 11යි මාත්‍රා කියලා අපි ඒවට කියන්නේ. පුතාලට ඒව ඉදිරියේදී ගණන් කතා කරගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. ඒකට කවියකට යම් යම් මාත්‍රා ගණන් යොදා ගන්නවා කවීන්. බලන්න මදිවි ගියක් දැන් මේ පොතේ එකට මදිවි කියලා එකට තියෙන්නේ. මදිවි කියන්නේ මගේ ජීවිතය. ජීවිතය කියන වචනේ තත් භව වචනේ තමයි පුතාලා සමහරලාට අහලා ඇති. දිවි කියන්නේ. ඒතර මගේ ජීවිතය ගියත් මට එසා යසවේද ඒ තරම් යහපතක් වෙනවද අවුරුදු 100ක් මම ජීවත් වුණත්. ඒ කියන්නේ මගේ රට වෙනුවෙන් මම කැප කරන්නේ නැත්නම් මගේ ජීවිතය මම අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැයි කියලායි මේ කියන්නේ. ඒතර අපි අපේ රට වෙනුවෙන් මගේ දැය වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන කියන හැඟීම කුමාරතුංග මුනිදාස සූරීන් අපිට පහදලා දෙනවා. පුතාලට ඒක පැහැදිලි ඇති. අපි තව බලමු. මේ අපේ රට ගැන හැඟීමක් ඇති වෙන්න නම් ලෝකේ පුරා අපේ රටේ ප්‍රබලත්වය පෙන්වන්න ඕනේ නම් අපේ ඉතිහාසයේ හිටපු ඓතිහාසික මුතුන් මිත්තන් මේවා පෙන්වලා තියෙනවා. අපේ දක්ෂකම්, වීරකම්, හපංකම් වෙනත් රටවලට කලින් පටන් ගත්තු දේවල් ඒවා ලෝකේ පුරා විහිදුවලා ඒ කාලේ තියෙනවා. මේ කුමාරතුංග මහත්මයා කියන්නේ කා කුමක් කීවත් කවුරු මොනවා කිව්වත් සිය වස්ස කෙලෙසා අපට කියන්නේ අපේ ස්වදේශීය අපේ මාතෘ භාෂාව කෙලෙසලා කියන්නේ දැන් සමහර මාධ්‍ය ආයතන වලින් පවා අපේ රට ඒ කියන්නේ අපේ භාෂාවමද කතා කරන්න කියන එක ප්‍රශ්නයක් නෙපුසේ දුවේ. එතකොට මාතෘ භාෂාව හරි හැටියට උච්චාරණය කරමින් එය ලෝකේ ව්‍යාප්ත කිරීම ජාතියක් හැටියට අපේ අනන්‍යතාවක් වෙනවා. ඒක අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි. ඒකයි නිදහසක් නොම ලැබේ පටන් ගන්න සිය බසින්. අපි පුතේ භාෂා ගොඩක් ඉගෙන ගන්නවා. මේ වෙනකොට පුතාලා ජපන්, ජර්මන්, දෙමළ, ඉංග්‍රීසි දන්නව ඇති. හැබැයි පුතේ අපි වැටුනොත් අපි ඉස්සෙල්ලාම කියන්නේ බුදු අම්මෝ නැත්තම් මගේ දෙයියෝ බුදු අම්මෝ කියලා තමයි කියන්නේ.
එතකොට නැත්තම් වෙනත් භාෂාවකින් අපි කියන්නේ අනිත් එක සංවේදනය, චින්තනය අපි ඉස්සෙල්ලා හිතන්නේ අපේ භාෂාවෙන්. ඉන් පස්සේ තමයි පෙරලන්නේ අනිත් දන්න භාෂාවකට. ඒ නිසා අපේ භාෂාවෙන් පටන් ගන්න ඕනේ. අපේ දේශයට ගරු කරන්න නම් අපේ අභිමානය නම් අපේ ඉස්සෙල්ලම පටන් ගන්න ඕනේ අපේ භාෂාවෙන්. ඒ මාතෘ භාෂාවෙන්. වෙනත් භාෂා ඉගෙන ගන්න ඕනේ ලෝකේ තරණය කරන්න, ලෝකේ ජය ගන්න. හැබැයි අපේ ජාතිය රැක ගන්න ඕනේ නම් අපි අපේ භාෂාවෙන් පටන් ගන්න ඕනි කියන එක තමයි කියන්නේ. අපි බලමු එස් මහින්ද හාමුදුරුවෝ පුතල් දන්නවනේ. ටිබෙට් දේශයේ එන් ඇවිල්ලා අපේ රට වෙනුවෙන් බොහෝම කවි ලිව්ව නිදාගෙන හිටපු සිංහලයන් අවදි කරපු අපූරු කවියෙක්. එතුමා එක වෙලාවක කියනවා ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ කියලා. ඒ තරම් බොහොම දරුණු විදිහට එහෙම නැත්නම් දැනෙන්න බැනලා තමයි සිංහලුන් අවදි කරන්න එස් මහින්ද හාමුදුරුවෝ අවදි කරේ. අපි බලමු අපේ රට ගැන මොනතරම් හැඟීම් දැනවෙන කවි පන්තියක්ද එතුමා ලියලා තියෙන්නේ කියලා බලන්න. බන්දා වීජය දාද ආකනීට පාද හිම්මේ සින්දාහලයේ තෙක් රිපු සිරිලක් අම්මේ අන්දා ඔබගේ සිතියම හද මිනි බැම්මේ වැන්දා මෙන්න මුදුනත් නගමින් දැම්මේ. බලන්න අපි පොඩි පුංචි අපේ හිත් තුළ මොනතරම් ගෞරවයක් රටට ඇතිවන පරිදිද මේ කවිය ලියලා තියෙන්නේ. එතුමා අපේ සිංහලයකුත් නොවි. එතකොට අපිට එහෙමනම් අපේ රට ගැන මොනතරම් දැනෙන්න ඕනේද බලන්න. බන්දා විජේ දද අකනිට බ්‍රහ්ම ලෝකයේ දක්වා. ඒ කියන්නේ අපේ රට එදා ඉඳලම විජයග්‍රහණයේ මාවතට ගියේ. කවදාවත් පරාදේ වුන්නේ නැහැයි කියන එකයි මේ කියන්නේ. ඒතර බන්දා විජයදද කියලා කියන්නේ ජයග්‍රහණයේ කොඩි අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා යවවලු. ඒ තරම් අපි දිනුම් කියලායි කියන්නේ අතීතේ. වර්තමානය ගැන හිතන්න ඕනේ. සින්දාහල එතෙක් රිපු සිරිලක්කම්මේ. ඒ කියන්නේ සිරිලක්කම්මා වෙනුවෙන් එන්නා වූ රිපු කියන්නේ රුපු කියන එකයි. රුපු කියන්නේ සතුරන් එලවල දැම්මා, පරාද කළා. අන්දා ඔබගේ සිටියම හදමිනි බැම්ම කියන්නේ පුතේ රූපකයක්. මං ඉස්සෙල්ලා පුතාලාට කිව්වා යම් දෙයක් තවත් දෙයක්ම යයි කියනවා නම් අපි ඒකට කියන්නේ රූපක කියලා. එතකොට හදමිනි බැම්මක්. අපේ හදවත මැණික් බැම්මක්. මේ මැණික් බැම්මේ තමයි ඔබේ සිටියම ගහගන්නේ. ඒ කියන්නේ හදවතේ අපිට පුළුවන් නම් අපේ රටේ සිටියම හදවතේ ඇඳ ගන්න. ඒ කියන්නේ කවදාවත් රට අමතක කරන්න නැහැයි කියන එකයි ඒකෙන් කියන්නේ. වැන්දා මෙන්න මුදුනත් නගමින් දැන් මේ දැන් කියන එකයි දැන් මේ කියලා කියන්නේ. මේ දැන් ඔන්න මුදුනත් දීලා ඔළුවේ අත් තියලා මෙන්න සිරිලක්කම්මට වැන්දා කියන එකයි කියන්නේ. ඒ තරම්ම අපේ රට අභිමානයට පාත්‍ර වෙච්ච රටක්. අභිමානය රැකගත්තු රටක්. ඉදිරියටත් රැකගන්න ඕනේ රටක්. අපි ඊළඟ එක බලමු. කරුණාමාහිම කොයි තරමද කිවොත් ඔබේ මැවුනා මහා ගංගාවල් ලෙසින් ඉබේ ඉනුනා බාසින දියරක් තැවරුණොත් මොබේ මරණාසන්න හුස්මට මුත් ආසි ලැබේ. බලන්න පුතේ අපේ සීතල ගංගාවලින් ගලන්නා වූ ජලයේ පවා වටිනාකමක් තියෙනවා. කරුණා මහිම කොයි තරමද කිව්වෙත් ඔබේ ඒ කියන්නේ අපේ රටේ කරුණාව මොනතරම්ද කියනවා නම් මැවුනා මහා ගංගාවල් ලෙසින් ඉබේ අපේ රට සරු කරන්න ඉබේ ගංගාවල් මැවිලා තියෙනවා. ඉන් උනා බසින ඉනුනා කියන්නේ ඉන් උනා ඒ කියන්නේ උල්පත් වලින් ගලන්නා වූ ගලා බහින වතුර ටිකක් ගෑවුනත් මරණාසන්න මැරෙන්න ඉන්න කෙනෙකු වුණත් පණ ලබනවා ආසිරි ලබනවා කියන එකයි මේකෙන් කියන්නේ. බලන්න එතකොට අපේ රට ගැන විදේශිකයෙකු මහින්ද හාමුදුරුවෝ දැක්ක හැටි. ඉතින් අපිට අභිමානයක් දැනෙන්නේ නැද්ද? හරි පුතේ අපි දැන් මේ කවි වල තේරුම් බැලුවනේ. අපි ආපහු
ඒ කවි කියමු. පුතාලට පුළුවන් දැන් පොත තියෙනවා. ඕනනම් රූපරාමු දිහා බලාගෙනවත් පුළුවන් කියන්න. කියලා බලමු. බන්දා බීජය දද ආකනිට පාද හිම්මේ සින්දාහලයේ තෙක් රිපු සිරිලක් අම්මේ අන්දා ඔබගේ සිතියම හද මිනි බැම්මේ වැන්දා මෙන්න මුදුනත් නගමින් දැම්මේ කරුණා මාහිම කොයි තරමද කිවොත් ඔබේ මැවුනා මහා ගංගාවල් ලෙසින් ඉබේ ඉනුනා බාසින දියරක් තැබ රුණෙත් මොබේ මරණාසන්න හුස්මට මුත් ආසි ලැබේ. හරි පුතේ පුතාලා මේව පාඩම් කරගන්න ඕනි. මේ අග යන්න ඕනි. දැනෙන්න ඕනි අපේ රට මොනතරම් සුන්දරද කියලා. අපි රටට නොසලකන වද කියලා ඇතැම් විට හිතෙන්න පුළුවන්. නමුත් පුතාලා අනාගතේ බාර ගන්න ඉන්න අය. ඉතින් මේ අගය පුතාලා අපේ රට තුල දකින්න ඕනි. අපි තව කවියක් බලමු. අපිට නොයෙක් දේ තියෙනවනේ පුතේ. වැව් තියෙනවා, ගංගා තියෙනවා, කැලෑ වනාන්තරය තියෙනවා, වන සතුන් ඉන්නවා, හදපු නිර්මාණ තියෙනවා. අපිට අභිමානවත් වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. බලමු ඉස්මහින්ද හාමුදුරුවෝ කියන කවි. වටේ මහ මුහුදයි සීතල සුළං විහිදයි දකින්න අය පුබුදයි දිව්‍ය ලෝකය මීට පරදයි. අපි පුතේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නැහැ. අපි දිව්‍ය ලෝකෙ දන්නෙත් නැහැ. හැබැයි අපි හිතනවා අපිට සතුට දැනෙන ඕන තැනකදී අපි හිතනවා මේක දිව්‍ය ලෝකෙ වගේ කියලා. ඉතින් දිව්‍ය ලෝකය වගේ සියලු සම්පත් තියෙන තැනක් හැටියටයි දිව්‍ය ලෝකයේ පිළිගන්නේ. ඒ ඇත්තටම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ කතුවරයා අපේ රටේ ඕනම සම්පතක් තියෙනවා කියන එක. වටේට මුහුද තියෙනවා, මුහුදේ මුතු තියෙනවා, මුතු බෙල්ලන් ඉන්නවා, සීතල සුළඟ හමනවා, දකින අය පුබුදනවා. හරිම සතුටුයි. ඒ කියන්නේ දකින අයට හරි සතුටක් තමයි දැනෙන්නේ. පුතාලගේ පෙළ පොත්වල ලියලා තියෙනවා 10 වසරට එහෙම යනකොට අපේ රට ගැන ලියපු විවිධ විදේශිකයන් ලියපු බොහෝ දේ පුතාලට දැනගන්න ලැබෙයි. ඒ කියන්නේ අපට වඩා පිටස්තර අයට අපේ රටේ වැදගත්කම දැනিলা තියෙනවා. ඒ කියන්නේ අපේම නිසාද දන්නේ අපි අගය කරන්නේ නැහැ. සමහර වෙලාවට අපේ භාෂාවට අපි හලකන්නේත් නැහැ. භාෂාවත් වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒක හොඳ නෑ කියන එකයි කියවෙන්නේ. බලමු ඊළඟට. මිහිරි හැමෝටම ශ්‍රී ලංකා කියන නම මේ මගේ මව්බිම වන්දිමි සැලකිලි කරමි නිතරම. කෙටි මාත්‍රා බිරිතක් යොදාගෙන පුතාලට දැනෙන්න කතුවරයා යොදාගෙන තියෙන අපූර්ව බලන්න. ඉතින් මේවා අපි අගය කරන්න ඕනි. හැම දිනාටම මිහිරාවක් තමයි මේ ගෙනත් දෙන්නේ. අපි තව ඊළඟ කවියට යමු. පුතාලට පුළුවන් මේ කවි පාඩම් කරන්න කියන්න. පුතාලා කොහොමද දක්ෂයිනේ? 9 වසරේ දරුවෝ හරි දක්ෂයි. මේ දවස්වල ඉතින් ගෙවල් වලට වෙලානේ ගොඩක් ඉන්නේ. ඉතින් විවේකයක් තියෙනවා. හැබැයි එපා වෙලත් ඇති. ඒ වුණාට අපේ රට ගැන එපා වෙන්න බෑනේ. ඒ නිසා අපි මේවා ඉගෙන ගන්න ඕනේ. මොකද පුතාලා හොඳ සංක්‍රාන්ති යුගයක ඉන්නේ. ඒ කියන්නේ දැන් මේ ලංකාවේ නෙවෙයි වෙනත් රටකත් සිදු නොවුණු තත්වයකට දූල පුතාලා මුහුණ දෙමින් ඉන්නේ. ඉතින් සමහරවිට ෆෝන් එක වෙන්න පුළුවන්, නැත්නම් ලැප් එක වෙන්න පුළුවන්, කනේ තියාගෙන ඇහි තියාගෙන ඇහැ රිදෙනවා, කන රිදෙනවා. හරි කරදරේ. ගෙදරින් අම්මා කියනවා බලන්න කියලා නොකරත් බෑ, කරලත් බෑ. ඒ වගේ තත්වයක ඉන්නේ. හැබැයි පුතා මතක තියාගන්න තනියෙන් මේ යන ගමන හරි වටිනවා.
හරි ඓතිහාසිකයි. පුතාලා තනියෙන් මේ ගෙනියන්නේ. දැන් ගුරුවරුන් කියා දෙන දේ සමහරවිට ඉස්කෝලේදී වුණත් ගුරුවරයා කියා දෙන දේ එකවරම දරුවන්ට තේරෙන්නේ නැහැ. එහෙම සමහර දරුවන්ට තේරෙන්නේ නැහැ. එතකොට ඒ දරුවෝ යාළුවන්ගෙන් තමයි දක්ෂ යාළුවන්ගෙන් තමයි අහගන්නේ. ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ මේක පොඩ්ඩක් කියන්නකෝ මේක. දෙවෙනි වර තමයි තේරුම් ගන්න. ඉතින් එහෙම අවස්ථාවකුත් පුතාලට නැහැ. හරි. ඒ කරදර මැද්දේ යන ගමන හරි හොඳයි කියලා මතක තියාගන්න. ඒ කියන්නේ කරදර එක්කයි අපි ගමන් කරන්න ඕනේ. කරදර අපිට කරදර කරනකොට අපි කරදර වලට කරදර කරමින් ඉස්සරහට යන්න ඕනේ. ඒකයි ඇත්තටම ජාතියක අභිමානය වෙන්නේ. බලමු ඊළඟ කවිය. මල් පිපෙන පොකුණුද කඳුගම් කැලෑ කුඹුරුද වතු පිටි මිනි මුතුද තිබේ මගේ රට කාට දෙවනිද. ඇත්තටම අභිමානයක් දැනෙනවනේ පුතේ. පුතාලා යනකොට අපේ විවිධ භූ විෂමතාවන් සහිත ලංකාවේ ප්‍රදේශවලට පැයකින් දෙකකින් යන්න පුළුවන්. කියන්නේ විවිධ දිස්ත්‍රික්කවලට විවිධ පළාත්වලට විවිධ භූ විෂමතා තියෙන තැන්වලට විවිධ දේශගුණ ලක්ෂණ තියෙන තැන්වලට පැයකින් දෙකකින් යන්න පුළුවන් සුන්දර රටක් අපේ රට. මල් පිපෙන පොකුණු තියෙනවා තිබුණා. කඳු ගම් කැලෑ කුඹුරු තියෙනවා. වතු පිටි මිනි මුතු තියෙනවා. මැණික් මිනිපුරේ රත්නපුරේ හලාවතින් මුතු ලැබෙනවායි කියලා අපි කලිනුත් කිව්වා. ඒ වගේම රටසරු කරන වැව් බැඳි රාජ්‍ය අපිට සහල් සපයනවා. ඒවා අපි ඉදිරියට ගෙන යන්න ඕනේ. හැබැයි තිබේ මගේ රට කාට දෙවනිද. හරි පුතේ, දැන් අපි අපේ ජාතික අභිමානය දේශානුරාගය වඩවන කවි කීපයක් කතා කළානේ. දැන් අපි යමු ගීතයකට. පුතාලගේ පොතේ දීලා තියෙන කැලිස්ටස් ජයසිංහ මහත්මයා ලියලා තියෙන සුනිල් සාන්තයන් ගායනා කරන ගීතයක් තමයි මේ. ඉතින් පුතාලාට පුළුවන් පොත බලාගෙන මේ ගීතේ ගායනා කරන්න. ගීතේ ගායනා කරනවා විතරක් නෙවෙයි මේකේ තියෙන යෙදුම් බලන්න. බලන්න පුතේ. මල් මල් වාරම් හරිමැ උදාරම්. ඒතර මල් කියන වචනේ දෙවරක් යොදාගෙන තියෙනවා. වාරම් හරිමැ උදාරම්. ඒ කියන්නේ මේවා කියවනකොට අපේ හිත් තුලත් උදාර බවක් ඇති වෙනවා. හැඟීමක් ඇති වෙනවා. මල් මල් වාරම් හරිමැ උදාරම් ගයවා ගුවනේ ගයවා ගුවනේ. බලන්න ගීතය අපේ ශක්තිය අපේ හපංකම් ගුවනේ පවා ලෙල දෙවමින් ගුවනට ගයලා ගයවා ඒ කියන්නේ අපේ ශක්තිය ඒ වගේම අභිමානය නිතර හැම තැනම පතුරවන්න ඕනේ කියන එකයි කියන්නේ. ලංකා නම වෙනුවෙන් පුරසාරම්. ඇත්තටම කියන්නේ පුරසාරම් දොඩනවා කියන්නේ වැඩකට නැති දේවල්. ඒ කියන්නේ ඕනවට වඩා විස්තර කියන එකනේ. නමුත් මේක එහෙම නෙවෙයි. අපේ රට ගැන අභිමාණයෙන් අපි කතා කරනවා පුරසාරම් දොඩනවා. ඒ කියන්නේ අපේ රට අපිට හොඳයි කියන එක ඕනම තැනක අපි කියනවා කියන එකයි මේ කියන්නේ. කියවා මෙදිනේ හැම තැනදීම කියවනවා. එක තැනකදී නෙවෙයි. නවත්තන්නේ නැහැ. එක දිගටම කියනවා අපේ අභිමානය. හෙළමල් රඟදී පිපී නටනවා. තිසා වැවේ ඉවුරේ. එතකොට වැව් තියෙනවා. එකින් එක අපිට මතක් කරන්නේ. සමනොළ ගල තියෙනවා, සීරිය තියෙනවා, නුවර තියෙනවා, බොහෝ දේ තියෙනවා අනුරාධපුරේ. ඉතින් තිසා වැව අපේ බත සරි කරන වැව. ඒ වැව හෙළමල් කියන්නේ සුදු මල් කියන එකයි. සුදු මල් ඕලු මල් පිපෙනවා හැම වැවකම. බලා ඉන්න ආසයි. ඉතින් මේ මල් වලින් ජීවත් වෙන අයත් ඉන්නවා. පූජා කරන්න පිරිසුදුකම ඔක්කොම සහ පරිසරයට දෙන සුන්දරත්වය මොන තරම්ද කියන එකයි මේකෙන් කියන්නේ. හෙළමල් රඟදී පිපී නටනවා තිසා වැවේ ඉවුරේ රත්තඹල රදලිය රජලිය වෙනවා සීගිරි ගිරි මැදුරේ. බලන්න රත්තඹල කියන්නේ රතු මල් විශේෂයක්. සීගිරිය අවට හැදෙනවයි කියලා කියන්නේ ජලාශවල හැදෙන මලක් තමයි රත්තඹල. ඊළඟ රදලිය කියන්නේ රතු මල් වර්ග සුදු මල් වර්ගයක්. ඒතර රජලිය වෙනවලු. රජලිය වෙනවා කියන්නේ රජකාන්තාවන් බවට පත් වෙනවලු. ඒ තරම් මේ මල් වටිනවා. ඒ කියන්නේ කාන්තාවන් හිසේ ගහගන්න ඒ කාලේ. ඒතර අද වුණත් මේවා ඊටාම
රජකමට පත් වෙනවලු මේ රතඹල සහ රදලිය මල් කොහෙදිද? සීගිරි ගිරිමුදුනේ. පුතාලා සීගිරියට ගිහිල්ලා ඇති. සීගිරිය කියන්නේ අපූර්ව නිර්මාණයක් කාශ්‍යප රජතුමාගේ. මොන දේ වෙනුවෙන් නිර්මාණය කරත් කුවේරයාගේ ආලක මන්දාව වගේ සීගිරිය තියාගෙන හිටියයි කියලයි කියන්නේ. එතකොට සීගිරියට ගියාම අපිට දැනෙනවා අභිමානය. ඒ වගේ මේකේ තියෙන සීගිරි කැටයම් සහ බිතු සිතුවම් මොනතරම් වටිනවද? මේ තරම් නිර්මාණයක් කරන්න අපේ අයට මොනතරම් ශක්තියක් තියෙන්න ඇද්ද? පුතාලා ගිහිල්ලා ඒක විපරම් කරලා තියෙනවනම් ජල මල් තාක්ෂණය. එහෙම නැත්නම් පහළ ඉඳලා උඩට වතුර ගෙන යෑමේ තාක්ෂණය. එහෙමනම් මේ තාක්ෂණික දියුණුව ඇති වෙන්නට පෙර අපේ මුතුන් මිත්තන්ගේ මනස මොනතරම් හොඳින් වැඩ කරන්නේ නැද්ද? මොනතරම් දේවල් මේකට නිර්මාණය කරගෙන තියෙනවා අපේ රට ගොඩනගා ගන්න අපිට මොනතරම් දේවල් ඉතිරි කරලා ගිහිල්ලා තියෙනවද? වර්තමානයේ අපි ඉතිරි කරන්නේ මොනවද? එතකොට අතීතයේ මුතුන් මිත්තන් අපේ රට සරු කරන්න ස්වදේශීය දේවල්, ස්වදේශීය දැනීම, ශක්තිය භාවිත කළා. ඒව නේද මේ කියන්නේ. ඉතින් අපිටත් පුළුවන් තව දුරටත් මේ වගේ අභිමානමත් රටක් ගොඩනගා ගන්න පුංචි දූලගේ පුතාලගේ දායකත්වයේ මේ රටට ලබා දෙන්න කියන එකනේ මේ කියන්නේ. වෙනත් මිනිස්සුන්ට තමන්ගේ රටවල් ආඩම්බරයි තමයි. ඒ අයට වටිනවා තමයි. ඉතින් අපේ රට අපිට මොන තරම් වටිනවද හැම පැත්තකින්ම බලනකොට. සමනොල කන්දේ උඩවැඩියා මල සීතලයෙන් පිපිරේ. පුතාලා දන්නවා සමනොල කන්ද ලංකාවේ උසින් දෙවනිම කන්ද. හරි සීතලයි. සමනොල කන්ද යෑමත් අවාරයක් වෙනවා. එක කාලයක යන්නත් බෑ. ඒ තරමටම සීතලයි. එතකොට සීතලේ බලන්න කියලා තියෙන වචන ටික සමනොල කන්දේ උඩ වැඩියා මල් සීතලෙන් පිපිරෙනවා. පිපිරෙනවා කියන්නේ පිබිදෙනවා කියන එකම තමයි වෙනත් විදියකට භාවිත කරලා තියෙන්නේ. ඒක තමයි කවියාගේ නැත්තම් කතුවරයාගේ නිර්මාණකරුවාගේ වචන යෙදීමේ දක්ෂතාව කියලා කියන්නේ. ඉතින් පුංචි පුතාලටත් පුළුවන් දූලටත් පුළුවන් කවි නිර්මාණ කරනවා නම් ගී නිර්මාණ කරනවා නම් විවිධ වචන එකතු කරගෙන කියන්න යන දේ මේ පාඨකයාගේ එහෙම නැත්නම් රසිකයාගේ එහෙම නැත්නම් අපි කියනවා සහෘදයා කියලා සමාන හදවතක් ඇති කෙනාට අපි සහෘදයා කියලා කියනවා. ඒ කියන්නේ යම් දෙයක් යම් නිර්මාණයක් රස විඳින ඕනෑම කෙනෙකුට සහෘදයා කියලා කියන්න පුළුවන්. සහෘදයා කියන්නේ දැන් පුතාලා සමහරවිට නවකතා කියවලා ඇති, කෙටි කතා කියවලා ඇති, එහෙම නැත්නම් ටෙලි නාට්‍ය බලන්න නැතුව ඇති, බැලිලා ඇති. එහෙම බැලෙනකොට පුතාලට සමහරවල්ලාට දැනෙනවා මේ දැන් හතුරෙක් ඉන්නවා නම් එයාට අපිත් තරහයි. දැන් ඒ කතාවේ ඉන්න කතානායකයා එක්ක අපි යනවා. එයාට කරදරයක් වෙනවට කැමති නෑ. පිටිපස්සෙන් එයාට හතුරෙක් ඇවිල්ලා ගහන්න යනවනම් අපි නැගිටිනවා එයාට ඉස්සෙල්ලා. නැගිට වෙනවා. නැගිට වෙලා කියනවා අපෝ අපෝ කියලා එහෙම කියන අවස්ථා තියෙනවා. එහෙම පුතාලට දැනෙලා ඇති. හැබැයි අර හතුරා කියන එක්කෙනා අපි දැකලත් නෑ ජීවිතේට. හැබැයි අපෙත් හතුරෙක් වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ රසිකත්වය නැත්නම් සහෘද බව කියලා. ඒක කියන්නේ අපි කතාවත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා අපි ඒව විඳින්න උත්සාහ කරනවා. හොඳයි. ඒතර බලන්න සමනොල කන්දේ උඩ වැඩියා මල සීතලයෙන් පිපිරේ. ඒ වචන යෙදීම මොන තරම්ද කියලා බලන්න. අපි යන් තවත් තැනකට. දැන් මේ එක එක තැන් මතක් කරනවා අපිට. එක එක තැන්වල තියෙන වටිනාකම් අපිට අමතක වෙලා යන සංස්කෘතිය වටිනාකම් ආපහු මේ ගී කියවනකොට මතක් වෙනවනේ පුතේ. මිහින්තලා ගල මලින් පිරීලා ගෙන දේසිල් මිහිරේ. මිහින්තලයට තමයි මිහිඳු හාමුදුරුවෝ වැඩම කළේ. පුතාට මතකයි අපේ ජාතිය සංස්කෘතිකම වශයෙන් ගොඩනැගුවේ. කියන්නේ සාරධර්ම සහිත මිනිසුන් බවට පත් කරේ මිහින්තලාව. මිහින්තලාවට මිහිඳු හාමුදුරුවෝ පැමිණියාගෙන් පස්සේ තමයි තිස්ස රජුත් එක්ක එකතු වෙලා අපේ රට යහපත් එහෙම නැත්නම් ගුණගරුක වැඩිහිටියන්ට ගරු කරන හොඳ සීල සම්පන්න රටක් බවට පත් වුණාය කියන්නේ මේ මිහින්තලෙන් පස්සේ මිහින්තලේ සිද්ධියෙන් පස්සේ. ඉතින් මිහින්තලා ගල මලින් පිරීලා හැමදාම සීල් සුවඳයි. සීල සුගන්ධය තමයි මේ කාලේ නම් ටිකක් ඒක එහෙම නුනත් හැමදාම පොසොන් පෝයට මිහින්තලා ප්‍රදේශෙම සීලයෙන් සුදුවතින් පිරීලා ඉතිරිලා යනවා. එතකොට අපේ සංස්කෘතිය හැදියාව සීලවන්තකම් බෙදා දෙන උල්පත තමයි මිහින්තලය කියන්නේ.
බමරා බමරී නුරා නුරාගය ඉබේ බිඳී යනවා. මේ මල් පිපෙනකොට හැම පැත්තකම බමරා බමරීගේ උනත් එකතු වෙලා ඉන්න එක. එහෙම නැත්නම් ඒ අයගේ ආශ්‍රය නැති කරගෙන ඒගොල්ලන් පියාඹා යනවා මලින් මලට රොන් ගන්න. රොන් අරගෙන ඇවිල්ලා එකතු වෙලා මී වද හදනවා. එතකොට අපේ හැම කෙනාම කම්මැලි නැතුව මේකෙන් කියන ඉඟිය තමයි මැලි නොබී අපි කඩිසරව වැඩ කරා. ඒ වැඩවල ප්‍රයෝජන ඵල අපට අදත් තියෙනවා කියන එකයි. මී පැණි පැණි වද වද රොද රොද බලන්න එකම වචනේ නැවත නැවත යොදාගෙන තියෙන ආකාරය. අපි ඒවට කියන්නේ අනුප්‍රාසවත් යෙදුම් කියලා. මී පැණි පැණි වද වද රොද රොද ඉබේ බැඳී යනවා. ඉබේ බැඳී යනවා. ඉබේ හැදෙනවා. ඒ කියන්නේ නිකන් ඉන්නකොට මිනිස්සු ඒගොල්ලන් බමරුන් බමරන් බැමරා ගිහිල්ලා මල් පැණි එකතු කරගෙන ඇවිල්ලා හොඳ මී වද හදනවා. ඉතින් මී වද කියන්නේ අපේ වැඩි ජනතාවගේ ප්‍රධාන ආහාරයක්. ඒ වගේම දළදා මැදුරට වැඩි ජනතාව ගිහිල්ලා මී වද අරගෙන එනවා. හොඳම පිරිසිදු මී පැණි ගේනමයි කියලා කියනවා. මී පැණි වලින් මී වද හදන්නේ නම් මී මැස්සන් තමයි තමන්ගේ දරුවන් වෙනුවෙන්. හැබැයි ඉතින් අපේ අය ඉතින් ඒකේ අයුතු ප්‍රයෝජන ගන්නවා. එතකොට පුතේ මුළුලෝ සතනගේ විඩා කඩා හැර කුසුමින් නැහැවෙනවා. බලන්න මේ යෙදුම මුළුලෝ කියන්නේ ලෝකයේම ඉන්න මිනිසුන්ගේ මේ විඩාව වෙහෙස සරතැස නැති කරනවලු අපේ රටට ආවම අපේ රටේ නොයෙක් තැන්වල හැදෙන මල් නොයෙක් තැන්වල දකින්නට පුළුවන් පොකුණු වල තියෙන මල් ගස්වල මල් වැල්වල මල් විල්වල මල් කැලෑවල මල් මේවා දකින්නකොට නොයෙක් ආකාරයෙන් මිනිසුන්ගේ හිතේ තියෙන අර සරතැස විඩාව නැති වෙලා යනවා කියන එකයි මේකෙන් කියවෙන්නේ. ඒකම මහගම සේකරයන් ප්‍රාර්ථනා කියන පද්‍ය පන්තියක් ලියලා තියෙනවා. ඒකේ ලියලා තියෙනවා ඉවත දමන දඬුව උවද දලුලා යලි පැලවේ කියලා. ඒ කියන්නේ අපේ රට ඒ තරම් ශාස්ත්‍රික භූමියකින් සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ කම්මැලිකම මිස අපේ පොළොව අපිට ඊටාම සම්පත් දීලා තියෙනවා. හොඳ ජල දහරා දීලා තියෙනවා. අපි ඉතින් සමහර විට අපේ පසුබෑමක් තියෙන්න පුළුවන්. අපි ඒවා ඇදගෙන ඉදිරියට යන්න ඕනේ. අපි බලමු ඉතිරි කොටසත් මේකේ. කවියෙන් ගීයෙන් බිරිතින් තනුයෙන් අලුත් වැපන එනවා. කවියෙන් ගීයෙන් බිරිතින් තනුයෙන් කවි ලියනවා, ගී ලියනවා, විරිත් ඒ කියන්නේ එක එක තාලයට ලියනවා කියන එකයි. විරිත තනුය කියන්නේ තනුව වෙනස් කරනවා. ඒ කියන්නේ කවි කියනකොට ගී කියනකොට එක එක තාලයට කියන්න පුළුවන්. මේ කවියින් අපේ සුන්දරත්වය මතු කරන්න, අපේ රටේ සුන්දරත්වය මතු කරන්න ආය ඒ කියන්නේ කවි ලියනවා. පුතාලට ගොඩක් අහු වෙලා ඇති. පුතාලා රස විඳලා ඇති, කියවලා ඇති. එකම දේ උනත් වෙනත් විදියකට කියවනවා. අර නෙල්ලි ගෙඩියක් කාලා වතුර බොනකොට ආයි රහ එනවනේ පුතාලා නිකන් රස විඳලා බලන්න. නෙල්ලි කාලා වතුර බිව්වම රහ වැඩියෙන් එනවා. ඉතින් මේවා කියනකොටත් මේවා තලු මරනකොට අපිට මොනතරම් ගැම්මක්, හයියක්, වැදගත්කමක් දැනෙනවද? කවියෙන් ගීයෙන් බිරිතින් තනුයෙන් අලුත් වැපන එනවා. එන්න අලුත් දේ කියවනකොට අපිට අලුත් ප්‍රාණයක් ලැබෙනවා. ශක්තිය ලැබෙනවා. අපේ දේ අගය කරන්න අපිට හිතෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර අභිප්‍රේරණයක් අපේ සිත් තුළම ඇති වෙනවා. හිරු රැස් නාමින් නෙළුම් පිපිලා පොකුණු hina වෙනවා. බලන්න මේක නෙළුම් මල් පිපිලා තියෙනවා. සුදු නෙළුම්, රතු නෙළුම්, ආනෙල්, ඕලු මල් නොයෙක් වර්ගයේ මල් පිපිලා තියෙනවා. හැබැයි කවියා කියන්නේ මල් පිපිලා තියෙනවා කියලා. බලන්න මොනතරම් සුන්දර විදියටද මේ අපේ රටේ වැදගත්කම කියන්නේ. හිරු රැස් නාමින් නෙළුම් පිපිලා. හිරු රැස් දැන් හිරු තමයි නෙළුම් මලේ නෑදෑයා. පද්ම බන්දු කමල කියලත් කියනවා. ඒ කියන්නේ නෙළුම් මල් පුබුදුවන හිතවතා තමයි හිරු. හිරුගේ රැස් නානවලු නෙළුම් පිපිලා. ඒතර ලස්සනට පොකුණු වල මල් පිපිලා තියෙනවා. ඈතට පේනවා. මේක කොහොම වුණත් නෙළුම් පිපෙන්නේ හිරු රැස් තියෙනකොටනේ. ඉතින් ඒ නිසා හිරු රැස් නාමින් ඉන්නවලු නෙළුම්. විල් පොකුණු hina වෙනවා. බලන්න පොකුණු hina වෙනවා කිව්වහම මොනතරම් සතුටක්ද දැනෙන්නේ, මොනතරම් සුන්දරත්වයක්ද. එතකොට
හිත්වල තියෙන අමාරුව නැතිව යනවනේ. මැයි ගස නන්සිරි පුන්සිරි රුසින් මැයි ආයෙත් ආපහු යොදාගන්නෙත් අනුප්‍රාස ශක්තිම තමයි. මැයි ගස් පුතාලා දැකලා ඇති විශාල ගස් මැයි මල් පිපෙනවා කහපාට. ඉතින් මැයි ගස වටේම මල් පිපුනම හරි ලස්සනයි. මැයි ගස නන්සිරි පුන්සිරි රුසිරින් නන්සිරි කියන්නේ නොයෙක් ශ්‍රියාවෙන් කියන එකයි. පුන්සිරි කියන්නේ ශ්‍රියාව පිරීලා කියන එකයි. ඉතින් අලංකාරයි. හැම පැත්තම අලංකාරයි. ඈතට පේනවා. මනමාලිය වෙනවා. මේවා හරියට මනමාලිය වෙනවලු මේ ගස්. බඳුවද කිනිහිර ඉද්ද සමන් මල් තරගෙට පිබිදෙනවා. එතන තරගෙට තරගෙට නෙමෙයි පුතේ තරගෙට. තරංග කියන්නේ මුහුදු රළ. තරංග කියන එකයි. මෙතන තරගෙ. තරගෙට පිබිදෙනවා. ඒ කියන්නේ ඒ තරමටම එකක් දෙකක් නෙවෙයි. අපි වලා ඉද්දින් මල් පිබිදෙනවා, පුබුදුවනවා, අපිට සතුට ගෙන දෙනවා. මල් දෙගොඩ තලා මල්. මං ඉස්සෙල්ලා කිව්වා වගේ පුතේ විලෙත් මල්, කැලෙත් මල්, වැලෙත් මල් හැම තැනම මල්. ඉතින් එහෙම ලස්සන මල් දකින්න නොයෙක් වර්ණයේ මල්, නොයෙක් සුවඳින් යුක්ත මල්. සමහරවිට සුවඳ නැති මල් තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් සිතට ප්‍රිය බවක් තමයි මේ මල් අපිට ඇති කරලා දෙන්නේ. ඕනෑම පැත්තක මල් හැදෙනවා. ඉතින් අපූර්ව. ඒ කියන්නේ භූමියේ අපේ තියෙන අසිරිය තමයි මේ කියන්නේ. මල් දෙගොඩ තලා මල්. මේ කතුරය යොදා ගන්න මල් කියන එක ආපහු යොදා ගන්නවා. කොහෙ බැලුවත් මල් කියන එක කියන්නේ නැතුව මල් දෙගොඩ තලා මල්. මල් ගොඩාක් පිපිලා තියෙනවා කියන්නේ නැතුව මල් දෙගොඩ තලා මල් හැම තැනම මල්. එතකොට විලෙත් මල්, වැවෙත් මල්, පොකුණෙත් මල්, කැලෙත් මල්, වැලෙත් මල්. එතකොට මල් දකිනකොට සුන්දරත්වයම තමයි ඇති වෙන්නේ. ගඟ ගලා යනවා, ගඟ දෙපසත් මල්. ඉතින් ලස්සන සුන්දර පරිසරයක ස්වභාවයනේ මේ කියන්නේ. පුතාලට දැන් අපේ රටේ තියෙන දේවල් ගැන හැඟීමක් දැනීමක් ඇති වෙන්නේ නැතිනේ. එහෙම නැත්නම් තිබුණු දැනීම අවදි වෙන්නේ නැතිනේ. ඉතින් අපි බලමු මේ ගීතය ආපහු කියවලා. ඒ කියන්නේ අපිට තවත් මං ඉස්සෙල්ලා කිව්වනේ පුතාලට අර නෙල්ලි ගෙඩියක් කාලා වතුර බොන්න රස වැඩි වෙනවා කියලා, රස දැනෙනවා කියලා. ඒ වගේ අපි මේකත් පොඩ්ඩක් කියවලා බලමු. මුලට ගිහිල්ලා අපි බලමු මේ පුතාලත් කියන්න උත්සාහ කරන්න ගෙදරදී. මල් වාරම් හරිම උදාරම් ගයවා ගුවනේ ලංකා නම වෙනුයෙන් පුරසාරම් කියවා මෙදිනේ හෙළ මල් රඟදී පිපී නටනවා තිසා වැවේ ඉවුරේ රතඹල රදලිය රජලිය වෙනවා සීගිරිගිරි මැදුරේ සමනොල කන්දේ උඩ වැඩියා මල් සීතලයෙන් පිපිරේ මිහින් තලාගල මලින් පිරීලා ගෙන දේසිල් මිහිරේ බමරා බමරී නුරාගය ඉබේ බිඳී යනවා මීමී පැණි වද රොද ඉබේ බැඳී යනවා මුළුලෝ සතනගේ විඩා කඩා හැර කුසුමින් නැහැවෙනවා කවියෙන් ගීයෙන් විරිතින් තනුයෙන් අලුත් වැපන එනවා හිරු රැස්නාමින් නෙළුම් පිපිලා පොකුණු හිනා වෙනවා මැහි ගස නන්සිරි පුන්සිරි රුසිරින් මනමාලිය වෙනවා බඳුවද කිනිහිරි ඉන්ද සමන් මල් තරගෙට පිබිදෙනවා මල් දෙගොඩ තලා මල් ගඟක් ගලා යනවා. හරි පුතේ දැන් අපි බලමු ඊළඟට මේ තවත් මොන රටකට ගියත් ඒ රටවල් වල තියෙන සුන්දරත්වයට සැපයට වැඩිය අපේ රට සුන්දරයිද කියන එකයි ඊළඟ කවියෙන් කියන්න යන්නේ. බලමු. ඒක
පියාසර කර ආමි දේශයෙන් දේශයට මගේ රට මට අගෙයි තව්තිසාවට වැඩිය සුමුදු සුදු වලාවෙන් මිදෙත දළදා මැදුර ඇසට එක රසඳුනයි දසුන රන් කොත උදුල බලන්න එක දළදා මාලිගාව ගැන මේකෙන් කියන්නේ එය මීදුමෙන් මිදෙනකොට මිදෙත කියලා කියන්නේ කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් මොනතරම් සුන්දරත්වයක් දැනෙනවද ඒ කියන්නේ දළදා හාමුදුරුවන් සිහි කිරීමම අපේ සිංහලයන්ගේ වාසනාව භාග්‍ය උදා කරනමාය කියන එක තමයි ආදිවාසීන් හිතුවේ අද අයත් හිතන්නේ ඇසෙයි අලු යම් තුරේ තේවා වෙහෙවිසිය පුතාලා දන්නවා දළදා මැදුරේ අරින් මර උදේ හවස තේවා තියෙනවා ඒ කියන්නේ පූජාවන් ඒ පූජාවට හේවිසි ගහනවා ඒ හේවිසි හඬ ඈතට ඇහෙනවා ඒකයි මේ කියන්නේ පිරෙයි සිත බුදු බැතින් පහන් වෙයි සිත් සතන් පහන් වෙයි සිත් මේ බුදු බැතිය ශරීරයේ පුරා මනස පුරා හදවත පුරා ඉගිලී යනකොට අපිට ඉබේම සිත පහන් වීම වන ගතියක් දැනෙනවා ඒ කියන්නේ අපේ මේ තරම් ගෞරවනීය දේවල් අපිට ලැබිලා තියෙනවා අපිට සිත සතුටු කරගන්න දළදා මාලිගාව දළදා වහන්සේ ඉන්නවා ඒ තරම් අපි අගය කරනවා ලියදිවට කෙත් යාය දිසෙයි අරුණාලු රංගන අරුණාලෝකය අරුණාලු කියන්නේ අරුණාලෝකය හිරු නැගෙන වෙලාව කියන එකයි ගලා යයි දිය කඳුරු කියන්නේ දිය උල්පත් ජල ගලාගෙන යනවා ඒ කියන්නේ හතර බටින් පුතාල නුවරඑළිය බණ්ඩාරවැලිය පැතිවල ගිහිල්ලා තියෙනවා නම් ඈත කඳු වලින් ගලා හැලෙන රිදී පාට දිය දහරා දැකලා ඇති. ඒ තරම් ශාස්ත්‍රික ප්‍රදේශයක් පොළොවක් අපිට තිබුණා වර්තමානයේ නම් සමහරලාවට භූමි නඩත්තුවේ තියෙන ප්‍රශ්න නිසා මේවා දියඇලි වේලිලා ගිහිල්ලා තියෙනවා. නිල්ව ගිරිසිරස කියන්නේ කඳු වලින් තමයි මේ ජලය ගලා හැලෙන්නේ. දල උදුල ඇත් ගමන සිහිවයෙහි වන අරණ අපේ වනාන්තර සිහි වෙනකොට අපිට දල බබලන ඇතුන් සහ අලින් මතක් වෙනවා මේ ඇතුන් අලින් අපේ සංචාරක ව්‍යාපාරයට ඉතාම වාසනාවක් සෞභාග්‍යයක් වෙලා තියෙනවා ඒකම අපි වනාන්තර රැක ගන්නත් ඕනේ කියන එක මතක තියාගන්න මේ වගේ හොඳ බිමක් හොඳ රටක් අපිට ලැබිලා නැහැ. ඉතින් පුතාලා අපේ රට අපේ භූමිය ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න මම පාඩම ආශ්‍රයෙන් ප්‍රශ්න කීපයක් අහනවා පුතාලගෙන් පුතාලට පුළුවන් ද බලන්න දැය මදි වී සිය බසින් විජය දද පිබිදෙනවා කියන එකට තේරුම් ලියන්න නැත්නම් සමාන පද ලියන්න. හරි බලමු පුතේ දැය කියන්නේ ජාතිය මදිවි කියන්නේ මගේ ජීවිතය සිය බසින් කියන්නේ මාතෘ භාෂාවෙන් මගේ භාෂාවෙන් විජය දද කියන්නේ විජයග්‍රහණයේ කොඩි ජය කොඩි කියන එක පිබිදෙනවා කියන්නේ පුපු දිනවා පිපෙනවා විකසිත වෙනවා. හරි පුතාලට අද පාඩම පිළිබඳ වැටහීමක් ඇති වෙන්න ඇති රට ගැන තිබුණු හැඟීම් වැඩි වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ජාතික අධ්‍යාපන ආයතනය පුතාලා දූලා වෙනුවෙන් මේ කරන සත්කාරය සාර්ථක ව්‍යායාමයක් කියලා හිතනවා. ඒ කියන්නේ පුතාලට මේකෙන් යම් යහපතක් වෙලා පුතාලගේ හුදකලා ඉගෙනීමට ශක්තියක් වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. පුතාලට මේ NI නාලිකාවේ YouTube channel එකෙන් පුතාලට බලන්නත් පුළුවන් ආපහු. ඉතින් පුතේ මෙවන් රසවත් වැදගත් පාඩමකින් නැවතත් මුණ ගැහෙන තුරු පුතේ දුවේ හැමදෙනාටම ආයුබෝවන්.